අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම චානකී නෝච් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ගම සමග පිළිසඳර 9 වෙනි වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් අද දැරණියගලදී. මෙරට 1,50,000කට අධික පිරිසකට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී අවසන්. ඇමරිකාවේ එන්නත්කරණය ආරම්භයෙන් පසු දෛනික ආසාද්‍යයන් වාර්තා වීම පහළ බසී. මානව හිමිකම් කොමසාරිස්වරියගේ චෝදනාවලට පිළිතුරු දීමට රජය සූදානම්. අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. ගම සමග පිළිසඳර 9 වෙනි වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවන විට පැවැත්වෙනවා. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල දික්කැල්ල කන්ද කනිෂ්ඨ විද්‍යාල භූමියේදී. ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමු වී ඔවුන්ගේ ගැටලු විමසා ඒ සඳහා නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි. ගම සමග පිළිසඳරක් වැඩසටහන ඇත්තටම ජනාධිපතිවරයා වශයෙන් ඒ වගේම අනිකුත් නිලධාරීන් එක්ක ඇවිල්ලා තමුන්නාන්සලා එක්ක සාකච්ඡා කරලා තමුන්නාන්සලාගේ අදහස් ප්‍රශ්න දෙකම සාකච්ඡා කරලා ඒවා විසඳුම් ලබා දෙන්න තමයි මේ දුෂ්කර ගම්මානවලට එන්නේ. මම දැක්ක මේ සමාජ මාධ්‍ය ජාලවල කියන මේවා දේශපාලන නාට්‍ය මාධ්‍ය සංදර්ශන කියලා. මේවා නෙවෙයි. දේශපාලන නාට්‍ය මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා. මේ ඊට ඉස්සෙල්ලා ඉන්නේ ජනතාවගේ ප්‍රශ්න. මේ වගේ දුෂ්කර ගම්මානවලට යනකොටම තේරෙනා ප්‍රශ්න. දැන් මේ පැත්තේ ලොකුම ප්‍රශ්නේ තමයි මහා මාර්ග මං හිතන්නේ. ඊළඟට පානීය ජලය වෙන්න ඇති. ඉතින් මේ වගේ ප්‍රශ්න පැහැදිලිවම දකින්න පුළුවන්. ඒ දැකලා ඒවට විසඳුම්. අපි සාමාන්‍යයෙන් විපක්ෂයේ ඉන්නකොට මේ ජනතාව අතරට යනවා. හැබැයි බලයටපත් වුණාම ඒ අය ළඟට යන්නේ නැහැ. අපි බලයේ ඉන්නකොට දැන් සෑම සෙනසුරාදාවකම මේ දුෂ්කර ගම්මානයක් බලලා මේ නිලධාරීන් සමග යනවා. යම් කිසි වැඩක් වෙනවනේ මොකක් හරි එකක්. දැන් මම ඊයේ ගියා වාරි සෞභාග්‍ය අලුගස්වැව පැත්තේ මීගස්වැව නාමල්පුර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආබදව. ගියාම එතන අපි ගිහිල්ලා පටන් ගත්ත තැන පුරාණ විහාරයක් තියෙනවා. ඒ විහාරේ එක ස්වාමීන් වහන්සේ නමයි ඉන්නේ. ඉතින් උන්වහන්සේගේ පන්සලට ගියාම තමත්ම කර ගමක්. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනකොට කිව්වා මහත්තයෝ මේ අපේ ගම්මුන්ගේ පිළිකන්නේ මේ වන රක්ෂණයෙන් ඇවිල්ලා ගල් දාලා තියෙනවා කියලා. මේක මේ කවුරුවත් සංවිධානය කළා කියපු දෙයක් නෙවෙයි. මේක මේ ප්‍රශ්නය මම මැතිවරණ සමයේදීත් ගියාම ආවා. ඊට පස්සේ මේ වගේ පිළිසඳර වලට ගියාමත් මේ ප්‍රශ්න ආවා. ඉතින් ඒකට අපි පොදුවේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාවගේ ප්‍රශ්නයක් ආවම ඒකට විසඳුමක් දෙන්නට ඕන. ඒකට පොදුවේ අපි තීරණයක් ගත්තා. අරගෙන මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයාට වන රක්ෂණ සහ වන ජීවී ලේකම්තුමාලට උපදෙස් ලබා දුන්නා. හැබැයි මේ තමන්ගේ පාරම්පරිකව වගා කරපු ඉඩම් නැත්නම් හේන් කරපු ඉඩම් ඒවා හා සම්බන්ධව තමයි මේ උපදේශ දීලා තියෙන්නේ. දැන් ඒක පාවිච්චි කළා යම් පුද්ගලයෙකු කීප දෙනෙක් ඒක වැරදියට පාවිච්චි කළා කැලෑ කපනවා නම් ඒක නවත්තන්න ඕන. නිලධාරීන් කියන්නේ ඒකයි. මේ අහිංසක ජනතාව වෙනුවෙන් මේ තියෙන ප්‍රශ්නයට විසඳුමක් දුන්නම ඒක වැරදි විදියට පාවිච්චි කළා කැලෑ කපනවා නම් ඒක නැවැත්වීම ඒ බලධාරීන්ගේ අයිතියක්. මොකද කැලෑවක් කියන එකයි පාරම්පරිකව වගා කරපුවා කියන ප්‍රදේශයකුයි හඳුනා ගන්න අපහසුයක් නැහෙනේ. නිලධාරීන් ඒවට විරුද්ධව මහාම ක්‍රියා කරන්නට ඕන. එහෙම නැත්නම් වෙන්නේ වැරදි කරපු එක පෙන්නලා අර අහිංසක ජනතාවටත් ඒ අයගේ ඒ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට පුළුවන් කමක් වෙනවා. ඉතින් මේ නීති හෝ යම්කිසි උපදෙස් නිසියාකාරව ක්‍රියාත්මක කරන්න ඕන. ඒ උපදේශක් නීතියක් එහෙම නැත්නම් චක්‍ර ලේඛනයක් යවුවම ඒක හරියාකාරව ක්‍රියා කරන ඒක උපයෝගී කරගෙන වැරදි වැඩ කරනවා නම් ඒ අයටත් ඒක අදාළ වෙන්නේ නැහැ.
ඒක තමයි නිලධාරීන්ගේ යුතුයකම. ඒක හින්දා තමයි නිලධාරීන් ජනතාව අතරට ගිහිල්ලා ප්‍රායෝගිකව බලලා ඒවා ක්‍රියාත්මක කරන්නට ඕන. ඒවා දඩමීමා කරගෙන කැලෑවක් සුද්ධ කරන්න බෑනේ. ඉතින් එහෙම වුණාම මේකේ වැරදි අය විරුද්ධවාදී මේවයින් ප්‍රයෝජන ගන්නවා. ඒකත් මතක තියාගන්නට ඕන. යම් කිසි දෙයකට සහනයක් දුන්නම ඒක වැරදියට පාවිච්චි කරන අය ඉන්නවනම් ඒවා ගවන දැනුවත් කරන්නට ඕනේ. ගම සමග පිළිසඳර ගඳ සමග යලි ගමට COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත 1,56,000කට අධික පිරිසකට ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. 29 වෙනි දින ආරම්භ කෙරුණු COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරෙන්නේ 9 වෙනි දිනටයි. ඊයේ එන්නත 9,983 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ. ඒ අනුව මේ වන විට 1,56,310 දෙනෙකුට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දී තිබෙනවා. මේ අතර COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 61,461 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 90.58ක්. 8.91ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 6,046 දෙනෙකු ඊට අයත්. COVID-19 රෝගය වැළඳුණු තවත් 735 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඉන් 729 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරාශ්‍රිතව වාර්තා වූ රෝගීන්. අනෙක් 6 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. පූර්ණ සුවය ලබා රෝහල් වලින් ඊයේ පිටව ගිය පිරිසට 894 දෙනෙකු ඇතුළත්. PCR පරීක්ෂණ 12024ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 17,89,681ක්. මෙරට COVID-19 තවත් පුද්ගල මරණ 4ක් ඊයේ වාර්තා වුණා. ඔවුන් පදිංචිව සිටියේ කොළඹ 3, නාවල, භගවන්තලාව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 14 දෙනෙකු අද උදේ 6න් අවසන් වූ පැය 24 තුල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 3011ක්. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පරීක්ෂා කිරීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනේ ආයතන 642ක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. මෙම ආයතන 642න් ආයතන 34ක් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කර තිබුණා. ඒ අනුව එම ආයතන 34 ප්‍රධානීන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනවා. ජනවාරි 10 සිට මේ දක්වා කාලය තුල පරීක්ෂා කර ඇති මුළු ආයතන සංඛ්‍යාව 11,565ක් පමණ වෙනවා. එම ආයතන වලින් 1351ක් නිරෝධායන රීතීන් වලට අනුගත නොවී කටයුතු කර තිබෙනවා. දැනටමත් ආයතන 1200කට පමණ මේ වන විටත් නඩු පවරා තිබෙනවා. අද සිට නැවතත් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ලබා දී තිබෙනවා. එය පසුගියදා නවතා දැමුණේ COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන්. බන්ධනාගාර සෞඛ්‍ය අංශ මගින් සහ බන්ධනාගාර කොමසාරි ජනරාලතුමාගේ සාකච්ඡාවලින් පසුව තීරණය කරා අමුත්තන් පෙන්වීම සැකකරුවෙකුට එක් ලේ ඥාතියෙක් පමණක් සතියට වරක් බලන්න අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම සිර දනුවම් විදින අයෙකුට එක් ලේ ඥාතියෙකුට මාසයකට වරක් ඔවුන්ව බලන්න අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම ආහාර ලබා දෙන්නේ නැහැ. ඇඳුම් ලබා දෙනවා. ආහාර ලබා දෙන්නේ බන්ධනාගාර ආපනශාලා මාර්ගයේ. බන්ධනාගාරයේ කොවිඩ් තත්ත්වයක් පවතිනවා නම් ඒව බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම සිදු කරන්නේ නැහැ. අමුත්තන් එන ප්‍රදේශවල කොවිඩ් තත්ත්වයක් තිබෙනවා නම් අපි ඒ අවස්ථාවෙත් අමුත්තන් පෙන්වීම සිදු කරන්නේ නැහැ. නීතිඥ මහතුන්ටත් අද දිනේ සිට තමන්ගේ සේවාදායකයව බලන්න බන්ධනාගාරයට එන්න පුළුවන්. මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යලි චෝදනා එල්ල කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය යහපාලන රජයේ සමයේ ක්‍රියාපිළිවෙත නිසා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. එවක 31 යෝජනාවට ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රහය දැක්වීම මගින් යුද අපරාධ සිදු වූ බවට පිළිගෙන තිබෙනවා. එමගින් මතුවී තිබෙන ගැටලු සහගත තත්වයට සාර්ථකව මුහුණ දීමට වත්මන් රජය කටයුතු කර ඇති බවයි ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ. මානවිකම් කවුන්සිලේ අපිට ඒ වගේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් එළඹුණේ පසුගිය යහපාලන රජයේ කාලේ අපිට විරුද්ධව තිබේ යුද අපරාධ චෝදනා සහිත ජෙනීවා යෝජනාවට මංගල සමීර ඇමතිවරයා සමානුග්‍රහකත්වය දක්වපු නිසා. ඒ කියන්නේ කැබිනට් එකේවත් ජනාධිපතිතුමාගේවත් ජනතාවගේවත් කිසිම අවසරයකින් තොරව තමයි ඒක කළේ. ඒ කියන්නේ අපි යුද අපරාධ කළා කියලා පිළිගත්තා. මානවිකම් කවුන්සිලේ කිසිම රටක් අපිට පක්ෂව එතකොට කතා කරන්නේ නැහැ. ඒක නිසා ඒ ද්‍රෝහිකම නිසා ඒ ජෙනීවා යෝජනාව අනුමත
වුණේ කිසිම ඡන්දයකින් තොරව කිසිම විවාදයකින් තොරව. නමුත් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා පසුගිය පෙබරවාරි මාසයේ මේ සමානුග්‍රහකත්වයෙන් අපි දැන් ඉවත් වුණා. ඒක පළවෙනි බාධකයක් අපිට දැන් නැහැ. සමානුග්‍රහකත්වයෙන් ඉවත් වෙච්ච නිසා දැන් අපිට පුළුවන් මානවිකම් කවුන්සිලේ කතා කරන්න. ඒ වගේම තමයි බොහෝ රටවල් ඉන්නවා අපිට පක්ෂව කතා කරන්න. එදා අපිට පක්ෂව හිටියත් ඒ රටවල් වලට උනත් කතා කරන්න අවස්ථාවක් තිබෙන්නේ නැත්තේ අපිම යුද අපරාධ කළා කියලා පිළිගත්ත නිසා. ඉතින් දැන් මානවිකම් කවුන්සිලේ ඉන්න කොමසාරිස්වරිය වාර්තාවක් එවලා තියෙනවා. ඒ වාර්තාව පදනම් වෙලා තියෙන දරුස්මාන් කොමිටුව මත. දරුස්මාන් කොමිටුව ඊටාම අසත්‍ය වාර්තාවක් කියලා ලෝක ප්‍රසිද්ධ යුද අපරාධ විශේෂඥයෝ පරණගම කොමසමට අනුයුක්ත වෙච්ච සර් ඩෙස්මන්ඩ් සිල්වා, සර් ජෙෆ්රි නයිස්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන් මෙන්න මේ වගේ අය කියලා තියෙනවා. ඒක නිසා ඒකට ඊටාම හොඳ පිළිතුරක් ප්‍රතිචාරයක් දැක්වුවා මේ රජය විසින්. ඒක නිසා මම හිතනවා මේ වර මානවිකම් කවුන්සිලේ අපිට හොඳ ප්‍රතිචාර ලැබෙයි අනිත් රටවල් වලින්. ඉතින් අපේ නිර්දෝෂී භාවය කියන්න අපිට හොඳ අවස්ථාවක් ලැබෙයි. මානවිකම් කවුන්සිලේ මොනවා බලගත් රටක් වුණත් ඕනම රටක තියෙන එක ඡන්දයක් පමණයි. හැමෝටම ඒක අවස්ථාවක් තියෙනවා. ඒකෙන්ද අපිට ඒ වගේ තර්ජන කරන්න බෑ. තර්ජන කළත් අපි බිය වෙන්නෙත් නෑ. මොකද බොහෝ රටවල් අපිට පක්ෂ ඉන්නවා. මේවර මානවිකම් කවුන්සිලේ රුසියාව ඉන්නවා, චීනය ඉන්නවා, පාකිස්තාන තියෙනවා, කියුබාව ඉන්නවා. අපිට ඔක්කොම අපිට හිතවත් රටවල්. ඒකින්ද අපි කිසි දෙයකට බය වෙන්න ඕනේ නෑ. අපි හරි දේ කරන්න. අපි මේ යුද අපරාධ ගැන කියනවා. නමුත් LTT එක බුරුතු පිටින් මිනිස්සු මරනකොට මානවිකම් කොමසාරිස්වරේ කොයිද හිටියේ? කාත්තන්කුඩියේ මුස්ලිම් අය 300 ගාණක් කපලා කොටලා මරලා දානකොට කොයිද හිටියේ? අපේ අරන්තලා භික්ෂුන් වහන්සේලා මරනකොට කොයිද හිටියේ? දැන්ද මේ මානවිකම් මතක් වෙලා තියෙන්නේ? සියලු දෙයක්ම කරන්නේ අපේ රට විරුද්ධව කැසකවන, රටේ වෙනම ඊළමක් හදන්නට තැත් කරන දෙමළ ඩයස්පෝරා සහ දේශීය සහ විදේශීය කුමන්ත්‍රණ කටයුතු. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට සහ මහ බැංකු බැදුම් කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට ඉදිරි සති 2 ඇතුළත නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පසුගිය යහපාලන රජයේ සමයේ රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන වැරදි කළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක පසුබට නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවල පිටිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්වීමට ඊයේ එක් වෙමින් සිව් දෙස සුරකේ සිව් වසර යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන හා තරුණ බල මණ්ඩල සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මේ දිනවල දිවයින පුරා පැවැත්වෙනවා. රටේ ජනතාව ඉල්ලුවට වැඩිය ආණ්ඩුවට සැපයීම දුන්නා. ඒ නිසා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත් එක්ක මේ රටේ මිනිස්සු මහත් බලාපොරොත්තු තියාගත්තා. වැරදි කරපු මිනිස්සුන්ට අපි දඩුවම් දීපු නැති නිසා අපි අසමත් කියලා කියනවා. ඒ නිසා අසමත් කියපු අයට අපි කියනවා හෙට අනිද්දා බලා ගන්න බැදුම් කර කොමිසමේ චෝදිතයන්ට දවස් සුමාන දෙක තුනක් යනකොට දඬුවම් දෙන කාලෙ සිද්ධ වෙනවා. පාස්කු ප්‍රහාරයේ චෝදිතයන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා. තව මාස සුමානයක් දෙකක් යනකොට අපි අර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ වගේ දවසෙන් දෙකෙන් නඩු දාලා මිනිස්සුන්ට දඩුවම් කරන්නේ නැහැ. ඒ නීතිය හරියට ක්‍රියාත්මක වෙනකම් බලන් හිටියා. ඒ නිසා පහුගිය අවුරුදු 5ක කාලය තුල මෙරට විනාශ කරපු සජිත් ප්‍රේමදාස අද කිරියල්ල මහත්තයලා හරේ ප්‍රනාන්දුලා කතා කරන්නේ හරියට මැරිලා ඉපදිලා වගේ. පහුගිය අවුරුදු 5 මෙරට විනාශ කරපු සියලු දේවල් වලට ඒගොල්ලෝ වග කියන්නේ. ඒ නිසා මිත්‍රවරුනි ඔබට හොඳ ජනාධිපතිවරයෙක් අද මෙරට ඉන්නවා. එතුමා ගෙනියන වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපි ඕනෙම දෙයකට අපි එතුමත් එක්ක හිට ගන්නවා. අපි කෙරෙහි තිබූ විශ්වාසය අපි අනිවාර්යෙන් පළදු නොකර ඉටු කරනවා කියන එක ඔබට නැවතත් මතක් කරනවා. හාරිස්පත්තුව මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය පසුගියදා රැස් වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. 2015 පස්සේ අපි උපාධිධාරයෙකුට රැකියාව දුන්නාට පස්සේ එක උපාධිධාරයෙකුට රැකියාව දුන්නේ නැහැ. අපි දැක්ක නායකයෝ රැකියාව දීපු විදිය උසාය නම් සිකියුරිටි කොටාය නම් කම්කරු එහෙමයි රැකියාව දුන්නේ. දැන් 68000 උපාධිධාරයෙකුට රැකියාව දෙන්න සිද්ධ වුණා අපේ හැම. එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය අපේ සම්ප්‍රදාය නෙමෙයි. ගල්ලරක්කු බෝතලයට කැනොසින් යන සම්ප්‍රදාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නැහැ. බත් පැකට් එකට රැස්වීම වලට යන සම්ප්‍රදාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නැහැ. මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා නම් කෙරුවේ. ඒක රාශී වෙච්ච රටට ආදරේ පොදු ජනතා හිරේ ගිහිල්ලා ගුටි කාලා අඬබඩු කඩාගෙන නොයෙකුත් කැපකිරීම කරලා හදාගත්තේ පොදුජන පෙරමුණට පුළුවන් වුණා. ඊටාම කෙටි කාලයක් ඇතුළත ඒ වින කරපු රජය බලයෙන් පහ කරලා නැවතත් රටේට ආදරය කරන නායකයෝන්ගේ සමන්විත රජයක් බිහි කරා. රාජපක්ෂවරු මේ රටට අහිත කර කිසිම තීන්දුවක් නොගන්නා බවට අපි සහතික වෙනවා කියන කාරණය අපි තාපරාජයට මතක් කරනවා. නිෂ්පාදන ආර්ථිකයක් තුළින් සෞභාග්‍යමත් ස්වංපෝෂිත රටක් ගොඩනැගීම සඳහා සියලු නිලධාරීන් ඉලක්ක සහගතව කටයුතු කළ යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල මාසික ප්‍රගතිය සමාලෝචනය සඳහා අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ හා ඊට අයත් රාජ්‍ය අමාත්‍යංශවල ආයතන 10ක ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. භෝග 16කින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික ක්‍රියාන්විතයට මුල් තැන දෙමින් කාර්යක්ෂමව කටයුතු කරන්නයි අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. රාජ්‍ය අමාත්‍ය මොහන්ද සිල්වා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේද පෙරේරා රාජ්‍ය අමාත්‍යංශවල ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මේ රැස්වීමට එක්ව සිටියා. දේශීය අර්ථාපල් වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් වැලිමඩ මැතිවරණ කොට්ටාශයේ වක්කඩ හින්න ගම්මානයේ නව බීජ අර්ථාපල් නිෂ්පාදන පොකුරු ගම්මානය අද විවෘත කෙරුණා. කෘෂිකර්ම අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ගොවීන් 40 දෙනෙකු පමණ තෝරාගෙන අක්කර 300ක භූමි ප්‍රමාණයක දේශීය බීජ නිෂ්පාදනය කිරීම මෙමගින් අපේක්ෂිතයි. අනතුරුව ඒවා අනෙකුත් ගොවීන්ට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. තෝරා ගැනුණු ගොවීන් සඳහා රුපියල් මිලියන 40ක පමණ වටිනා උපකරණ බෙදා දීම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අතින් මෙහිදී සිදු කෙරුණා. අමාත්‍යවරයා නව අර්ථාපල් බීජ නිෂ්පාදන වගාවන්ද නිරීක්ෂණය කළා. මේ රටේ අවශ්‍ය කෑමට අවශ්‍ය සියලුම අල නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ගෙනියනවා. නමුත් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිමයෙන්ම 60%යි. ඉතින් මේකට මූලික බාධාව රටේ අල නිෂ්පාදනය සඳහා අවශ්‍ය බීජ නොමැති වීම. ඒ බීජ නිෂ්පාදනය කිරීම සඳහා තමයි අපි දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා විශේෂ ව්‍යාපෘතියක් යටතේ තෝරාගත්ත ගොවියන් තෝරාගත්ත ස්ථාන හැටියට නම් කරගෙන ඒවා බීජ ගම්මාන හැටියට අලවලට විතරක් නෙමෙයි මිරිස් වලට ලූණු වලට මේ සියල්ලටම අපි බීජ ගම්මාන ඇති කරලා ඒ ගම්මානයේ නිෂ්පාදන කරන සියලුම බීජ අනිකුත් ගොවියන්ට ලබා දෙන්න කටයුතු කරනවා ඉදිරියේදී. වගා නොකළ ඉඩම් වගා කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු සහ වගා නොකළ ඉඩම් රැසක වගා කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙරට වගා කළ හැකි භෝග ආනයනයේ සීමා කිරීම මෙහි ප්‍රමුඛ අරමුණක්. මහනුවර කැටවල ලෙව්ල වැව්තැන්න කන්දේ වෙල්යායේදී එහි එක් අදියරයක් පසුගියදා ආරම්භ කෙරුණා. මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඉදිරි මහකන්නේ සිට රටට අවශ්‍ය පොහොර ත්‍රිකුණාමල වරායට ගෙන්වා රට තුළ බෙදා හැරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඊයේ ත්‍රිකුණාමල වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ත්‍රිකුණාමලයේ වරායට ගෙන එන පොහොර දුම්රිය මගින් වෙනත් ප්‍රදේශ කරා ගෙන යාම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. මේ තුලින් කොළඹ වරායේ පවතින තදබදයේ හේතුවෙන් සිදුවන ප්‍රමාදය අවම කිරීම මෙන්ම ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම අරමුණ වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. අනාදිමත් කාලයක් කොළඹට ගෙනහිල්ලා ත්‍රිකුණාමලයට ගෙනාපු මේ සංකීර්ණතාවය දුරු කරලා රටටත් ගොවීන්ටත් පොහොර සැපයීම් කරුවන්ටත් කාටත් ප්‍රතිලාභ ලැබෙන වාහන තදබදයේ පවත්වන වෙන සමාජ ප්‍රතිලාභ ගණනාවක් ඇති වෙන මේ පොහොර ත්‍රිකුණාමල වරායෙන් මුළු රටටම බෙදා හැරීමේ කාර්යය ආරම්භ කරන්න අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉස්සෙල්ලාම අපි ත්‍රිකුණාමල වරායට ගෙනල්ලා ත්‍රිකුණාමල වරායේ පොහොර ටික බාලා ඊයින් පස්සේ අපි දුම්රියෙන් පොළොන්නරුවට අරන් ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රදේශවලට බෙදා හැරීමක් කරන්න. මහජන ආරක්ෂක කමිටු නියම ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනය හෙට මහරගම යොවුන් රංගහලේදී පැවැත්වීමට නිමිතයි. සෞභාග්‍යමත් රටක විනයගරුක සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව ප්‍රජා පොලිස් සංකල්පය පාදක කරගත් යාන්ත්‍රණය තුළ ප්‍රජාවගේ භූමිකාව නිර්මාණය වන ලෙසයි එය බලගැන්වෙන්නේ. උත්සවය පැවැත්වෙන්නේ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. පලදායි පුරවැසියෙක් සතුටින් ජීවත්වන පවුලක් විනයගරුක සමාජයක් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන්ගේ සංකල්පයක් අනුව නිර්මාණය වූ මහජන ආරක්ෂක කමිටු ක්‍රමවේදයේ කොළඹ දිස්ත්‍රික් සම්මේලනය පෙබරවාරි මාස 7 වන දින උදෑසන 9:30ට මහරගම යොවුන් රංගහලේදී මහජන ආරක්ෂක කමිටු බියෙන් සැකිත්තුර සමාජයක් උදෙසා ලංකා විදුලි බල මණ්ඩලය මගින් මෘදුකාංගයක් ලෙස නිර්මාණය කරන ලද පාරිභෝගික සේවා කළමනාකරණ පද්ධතිය යාවත්කාලින කිරීමේදී ඇතුළත් විය යුතු නව පාරිභෝගික පහසුකම් පිළිබඳ වූ සාකච්ඡාවක් විදුලි බල අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා. ඒ අමාත්‍ය ඩලස් සලහ පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්. CEB Assist Solution නමින් හැඳින්වෙන මෙම මෘදුකාංගය ශ්‍රී ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ නිමවුමක් වනවා. මෙමගින් විදුලි පාරිභෝගිකයා හා විදුලි බල මණ්ඩලය අතර පවත්නා සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරනවා. වඩාත් සමීප සේවා පහසුකම් සැපීම, විදුලි ඇනහිටීම් කළමනාකරණය, ශ්‍රම බලකාය කළමනාකරණය, සේවා ස්ථානයන්හි කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම වැනි විදුලි බල ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය සේවාවන් රැසක් සපුරා ගැනීමද මෙහි අපේක්ෂාවයි. වවුනියාව මරවන්කුලම් ප්‍රදේශයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් අද විවෘත කෙරුණා. ඒ වවුනියාව දිස්ත්‍රික් ලේකම් SM සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබා දීම අරමුණයි. වැය කෙරෙනු මුදල රුපියල් ලක්ෂ 80ක් වන අතර එම ප්‍රදේශයේ පවුල් 1000කට පමණ සෙත සැලසෙනවා. 1990 වසරේදී පැවති යුදමය වාතාවරණයත් සමග වෙනත් ප්‍රදේශවලට පලා ගොස් සිටි වාකරේ පිරප්පයාඩි මඩු සහ කාරමුණේ යන ප්‍රදේශවල පදිංචි ජනතාව නැවත සිය ඉඩම් ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම් සලකා බැලීම ඊයේ සිදු කෙරුණා. ඒ මන්මුනේ උතු ආර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඒ සඳහා ඉදුම්කරුවන් 178 දෙනෙකු සහභාගී වුණා. 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව දිනූ දෑට වැඩෙන ගසක් සංකල්පය මූලික කරගනිමින් අම්පාර හාඩි කාර්මික විද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. දෙහිවල ප්‍රෙස ක්‍රීඩාංගණයේ ඉදිකෙරුණු ඇවිදීමේ මන්තීරුව පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා. ඒ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන්. වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 30ක්. එහි දුර මීටර 600ක්. 73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු සැමරුම් උත්සවයක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජපානයේ ශ්‍රී ලංකා තානාපති සජීව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. කොවිඩ් වසංගතය හේතුවෙන් ජපානයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති හේයින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි මේ පැවැත්වුණේ. මෙරට නිදහස් දින සැමරුම් උත්සවය සහ ජනාධිපතිතුමා ජාතිය අමතා සිදු කළ කතාව ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට නැරඹීමේ අවස්ථාවද සලසා තිබුණා. මහා සංඝරත්නය අන්‍යාගමික නායකයින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදූ ආරක්ෂකාංශ සිහි කරමින් අනුරාධපුර පූජනීය ප්‍රදේශයේදී කෙරෙන සඳහිරු සෑයේ වැඩ 75%කින් පමණ මෙවන විට අවසන් වී තිබෙනවා. මෙවන විට එහි 4 කොටුවේ ඉදිකිරීම් ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියේදී 2010 වසරේ නොවැම්බර් මාස 22 වෙනි දින සඳහිරු සෑයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. 2015 වසර දක්වා ඉදිකිරීම් වේගයෙන් ක්‍රියාත්මක වුවත් ඉන් අනතුරුව වසර කිහිපයක් එහි ඉදිකිරීම් සිදු වූයේ මන්දගාමී අයුරින්. චෛත්‍යයේ උස අඩි 282යි අඟල් 6ක්. අඩි 255ක විශ්කම්භයකින් එය සමන්විතයි. මෙහි ඉදිකිරීම් සඳහා පූර්ණ දායකත්වයේ සපයනු ලබන්නේ ත්‍රිවිධ හමුදාව විසින්. යුද හමුදාව විසින් සඳහිරු සෑයේ ඉදිකිරීම් සිදු කරන ලබන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ඊට ගඩොල් නිෂ්පාදනය කරමින් දායකත්වයේ දක්වනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවද කළුගල් සැපීම ඇතුළු විවිධ අමුද්‍රව්‍ය සපයමින් ඉදිකිරීම් සඳහා දායක වී සිටිනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් වැඩි පුරාවිද්‍යා ගඩොල් කෝටි 2.5ක් පමණ මීට අවශ්‍ය බවට ඇස්තිමේන්තු කොට තිබෙනවා. අවශ්‍ය සිමෙන්ති මළු සංඛ්‍යාව 1,75,000ක්. ශ්‍රී ලංකා වාසී සැදැහැවතුන්ගේ මූල්‍ය දායකත්වයේද මීට ලැබෙමින් පවතින බවයි යුද හමුදාව පවසන්නේ. චෛත්‍යයේ මූලික හැඩේ ඉදිකිරීම මේ වන විට අවසන් වී ඇති අතර 4 කොටුවට අමතරව චෛත්‍ය වටා ප්‍රාකාරයේද දැන් නිමවමින් පවතිනවා. ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අද අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට ඇයගේ වයස අවුරුදු 81ක්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාසික රැඟුම ප්‍රසංගයෙන් මුල්වරට රංගනෙන් එක් වූ ඇය මිරිඟුව චිත්‍රපටයේ උපප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිනමා රංගනයටද අවතීර්ණ වුණා. විරාගය, යුගහන්තය, යහළු යෙහෙලි, මංගල තෑග්ග, මාරුතය හා බවදුක යන චිත්‍රපටවල ඇයගේ රංගනය කැපී පෙනෙනවා. එරමුදු මල්, දූදරුවෝ, ගිරය, අසල්වැසියෝ යන ටෙලිනාට්‍යවල ඇයගේ රංගනය මෙරට මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවතක්. පත්කෙරණු නව තාක්ෂණික උපදේශක කමිටුවට ක්‍රිකට් සංවර්ධනය සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රාමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් වශයෙන් ක්‍රීඩකීන්ගේ මානසිකත්වයේ බිඳ දමන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවයි. පසුගියදා කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඒ ක්‍රිකට් කමිටුව විසින් ක්‍රිකට් ප්‍රතිබිම්බගත කරන්නත් ක්ලබ් සිස්ටම් එක නැත්නම් ක්‍රීඩා සමාජ තරඟාවලිය ප්‍රතිබිම්බගත කරන්නත් පාසල් ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නත් අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඉතින් මම හිතන්නේ අපි පැහැදිලිව මෙරට ජනතාව විදියට අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි මේ කිසිම ක්‍රීඩාවක් මාසෙන් දෙකකින් හදන්න බෑ.
මේ කමිටුවට පවා සාධාරණ කාලයක් අපි දෙන්න ඕනේ. ඉතින් අපේ ඉලක්කය ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න නම් තරුණ පරම්පරාවක් දෙක අපි ඉදිරියට යන්න ඕනේ. ඒ හින්දා අවුරුදු 19න් පහළ 17න් පහළ ඒ වගේම 23න් පහළ මෙන්න මේ කාණ්ඩයන් එක්ක අපි ඉස්සරහට ගියොත් අපිට පුළුවන් කාලානුරූපව ජයග්‍රහණ කරා ඉදිරියට අරගෙන යන්න. ඒක විවේචනය කරන්න ලේසි. ඇවිල්ලා උදව් කරන්න අමාරුයි. මේ විවේචනය කරන අයගෙන් මම ආදරෙන් ඉල්ලන්නේ ඇවිල්ලා අපිට උදව් කරන්න. මේ තරුණ ක්‍රීඩකයෝනේ. මේ ක්‍රීඩකයන්ට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ විවේචන අවශ්‍ය නැහැ. ඔය කියන විවේචන ඔබත් දන්නවා මත් දන්නවා. ක්‍රිකට් මැච් බලන හැමෝම ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් බැලුවොත් විවේචනය කරා. හැබැයි මැදට ගිහලා ගහන එක ලේසි නෑ. ඒ හින්දා ඒ විවේචනය කරන අයගෙන් මම කාරුණිකව ඉල්ලන්නේ මේ දරුවන්ගේ මානසිකත්වය ගැන කල්පනා කරන්න. එයාගේ අඩුපාඩු තියෙනවා. නැතුව නෙවෙයි. එයාගේ ෆිට්නස් වල සහ අනිකුත් ට්‍රේනින් වල අඩුපාඩු ඇති. නැතුව නෙවෙයි. ඉතින් මේවා අපි හදා ගන්න ඕනේ. අනිවාර්යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විතරක් නෙවෙයි අපේ රටේ ක්‍රීඩාව පිළිබඳව සුබවාදී ආකල්ප සහ සුබවාදී අදහසක් අපිට තියෙනවා. ඉතින් අපි දැඩිසේ විශ්වාස කරනවා ඊළඟ අවුරුදු 10 ඇතුළත අපිට ඔලිම්පික් පදක්කම් දිනන තැනකට අපිට මේ රටේ ක්‍රීඩාව ගෙනියන්න පුළුවන්. ඒ සමගින් ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. ආයිබෝවන්